අපයෝජනයට ලක් වූ 15 වෙනි දැරිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී ඇය තම පියාගෙන් අපයෝජනයට ලක් වී තිබුණා. ඒ වගේම ඊට අදාළව සැකකරුවන් 41 දෙනෙක් පමණ මේ වන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. තවත් සිදුවීමක් පෙරේදා දිනේදී වාර්තා වී තිබෙනවා නාවලපිටිය ප්‍රදේශයෙන් 13 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධව මාස කිහිපයක ඒ වගේම වර්ෂ කිහිපයක කාල පරිච්ඡේදයක් තුල මෙහිදී දැරියගේ පියා ඇතුළු පුද්ගලයන් 4 දෙනෙක් ඊට අමතරව තවත් කාන්තාවක් අත්අඩංගුවටගෙන ඊයේ දින නාවලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. තවත් පුද්ගලයන් 6 දෙනෙක් සම්බන්ධව තොරතුරු ලැබී තිබෙනවා. ඔවුන් සොයා නාවලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වනවා. නමුත් අපිට අවශ්‍ය වන්නේ මෙවැනි අපරාධයක් අපයෝජනයක් සිදුවීමට පෙර ඒවා වළක්වා ගැනීමට. ඒ නිසා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළු ලංකාව පුරා ක්‍රියාත්මක කිරීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් විශේෂ වැඩපිළිවෙලක් යෙදීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. සෑම පොලිස් කොට්ටාශයක් ආශ්‍රිතවම කොට්ටාශබද ළමා හා කාන්තා කාර්යාංශයක් පිහිටා තිබෙනවා. ඒ වගේම පොලිස් ස්ථාන 490ක් ආශ්‍රිතව ළමා හා කාන්තා කාර්යාංශ උප ඒකක පිහිටුවා තිබෙනවා. මේවා මගින් ග්‍රාමීය මට්ටමින් පාසල් මට්ටමින් විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීමට අදහස් කරනවා. විශේෂයෙන්ම අපරාධයක් සිදු වී ඒ විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නවාට වඩා එවැනි අපයෝජනයක් සිදුවීම වළක්වා ගැනීමට පියවර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා සියලු පාර්ශවකරුවන්ගේ සහාය ශ්‍රී ලංකා පොලිසිය අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම පාසල්වල විදුහල්පතිවරුන්ගේ ගුරුවරුන්ගේ ඒ වගේම අනිකුත් සමාජ ක්‍රියාකාරීන්ගේ සහායත් සමග මෙවැනි ක්‍රියා වැළැක්වීම සඳහා දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ළමා හා කාන්තා කාර්යාංශය බලාපොරොත්තු වෙනවා. 15 වැනි බාල වයස්කාර දැරිය අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි නාවික හමුදාවේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා සහ මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු සමග වෙබ් අඩවි හිමිකරුවෙකු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හමුවේ මෙම නඩු විභාගයේ සිදු කෙරුණා. සැකකරුවන්ගේ නීතිඥවරුන් විසින් කරන ලද ඉල්ලීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ මීට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් වී ඇති බැවින් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීම යුක්ති සහගත නොවන බවයි. ඒ අනුව එක් සැකකරුවෙකුට රුපියල් 25000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් මුදා හරිමින් තරයේ අවවාද කරනු ලැබුවේ පරීක්ෂණවලට මැදිහත් වීමෙන් හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වැළකී සිටින ලෙසයි. එමෙන්ම සෑම ඉරිදා දිනකම පෙරවරු 9:12 අතර කාලය තුල ළමා හා කාන්තා කාර්යාංශයට වාර්තා කළ යුතු බවටද අධිකරණය නියෝග කර තිබෙනවා. සැකකරුවන් සිව් දෙනා අද පෙරවරුවේ හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කළ අතර එහිදී අගතියටපත් බාල වයස්කාර දැරිය විසින් සැකකරුවන් සිව් දෙනා පහසුවෙන් හා විස්තරාත්මකව හඳුනාගෙන ඇති බව මහේස්ත්‍රාත්වරිය නිවේදනය කරනු ලැබුවා. මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ මෙම කිසිදු සැකකරුවෙකු අදාළ දැරිය සමග ලිංගික සමතා පැවැත්වීමේදී ඇගේ වයස පිළිබඳ විමසීමක් නොකළ බව බාල වයස්කාර දැරිය විසින් ප්‍රකාශ කළ බවයි. මීට සම්බන්ධ ප්‍රධාන සැකකරු රජීව් නැමැත්තා ඇයව විවිධ පුද්ගලයන්ට ලිංගික කටයුතු සඳහා අලෙවි කළ බවත් එසේ අලෙවි කිරීමේදී තමාගේ වයස අවුරුදු 18 හෝ 19 වන වියේ පසු වන බව ඔහු විසින් අඟවා ඇති බවත් හඳුනා ගැනීමේ පෙරටුවේදී බාල වයස්කාර දැරිය ප්‍රකාශ කළ බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා. මේ අතර බාල වයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමට දැන්වීම පළ කළ වෙබ් අඩවි හිමිකරුවෙකු ඊයේ දිනේදා අත්අඩංගුවට ගන්න ලැබුවා. ඔහුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ලිංගික අපයෝජන කටයුතු සඳහා යොදාගත් බම්බලපිටිය හෝටලයක කළමනාකාරවරයෙකු සහ පිළිගැනීමේ නිලධාරියෙක්ද අත්අඩංගුවටගෙන ලබන 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔවුන් දෙදෙනාව හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවා. මේ අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය හදාරමින් සිටින සිසුන් පිරිසකගේ දුරකථන අංක රහසිගතව ලබාගත් පුද්ගලයෙකු එම සිසුන් වෙත විවිධ අසභ්‍ය සටහන් එවා ඇති බවට එල්පිටිය පිටිකල ප්‍රදේශීය විද්‍යාල කිහිපයකින්ම වාර්තා වෙනවා. දුරකථන ඇමතුම් නරක වීඩියෝ කොටස් ඒව බව දැනගන්නට ලැබුණා. ඒ අදාළ පුද්ගලයා දින කිහිපයක උත්සාහයකින් අත්අඩංගුවට ගත්ත බව අපිට දැනගන්නට ලැබුණා. දුරකථන ඇමතුම් ලබා දී අසභ්‍ය වචන ප්‍රකාශ කරමින් අපයෝජන සඳහා සිසුන් පොළඹවා ගැනීමට ඔහු උත්සාහ දරා තිබෙනවා. අදාළ සැකකරු එක් සිසුවෙකුට උවන් ඕවිත ප්‍රදේශයට පැමිණෙන ලෙසට දන්වා තිබුණා. මේ පිළිබඳව සිසුවා තම මව්පියන්ට දන්වා ඇති අතර අනතුරුව සිසුවා හා මව්පියන් එම ස්ථානයට පැමිණ සැකකරු අල්ලාගෙන තිබෙනවා. පසුව පොලිසිය අදාළ තැනැත්තාව අත්අඩංගුවටගෙන අද දින එල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
නාවලපිටියේ ලුක්තේන ප්‍රදේශයේ අවුරුදු 13යි මාස 10ක් වයසදී දැරියක් පසුගිය පළමු වෙනිදා නිවසින් අතුරුදන්ව ඇති බවට දැරියගේ මව විසින් පොලිසියට පැමිණිලි කර තිබුණා. කෙසේ වෙතත් අතුරුදන්ව සිටියේම දැරිය පසුගිය 7 වෙනිදා ඇගේ ඥාතීන් පිරිසක් විසින් නාවලපිටියේ වටත්දර පොලිසියට බහර දෙනු ලැබුවා. පසුව ඇය නාවලපිටිය පොලිසියට බහර දීමෙන් අනතුරුව නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහලේ අධිකරණ වෛද්‍ය දැරියගේ පියා ඇතුළු පුද්ගලයන් 4 දෙනෙක් ඊට අමතරව තවත් කාන්තාවක් අත්අඩංගුවටගෙන ඊයේ දින නාවලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ වගේම එම දැරිය අපයෝජනයට ලක් කිරීමට අදාළව තවත් පුද්ගලයන් 6 දෙනෙක් සම්බන්ධව තොරතුරු ලැබී තිබෙනවා. ඔවුන් සොයා නාවලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වනවා. මෙවැනි අපචාර අපයෝජන වලින් දරුවන් වළක්වා ගැනීමේ සමාජයේ කාර්යභාරයක් වෙනවා. ඒ වගේම පොලිසියේ කාර්යභාරයක් වෙනවා. අපි විශේෂයෙන් කිය යුතු කාරණයක් තමයි මෙවැනි අපරාධ සිද්ධ වෙන්නේ කුමක් නිසාද කියන කාරණය අවබෝධ කර ගැනීම විශේෂයෙන් අපි සැලකිය යුතු කාරණයක්. බොහෝ අය අන් අයට ඇඟිල්ල දික් කරනවා. රජයට, ජනමාධ්‍යවලට, නවීන තොරතුරු සංවේදන ක්‍රමවලට, බටහිර සමාජයට, ඊළඟට යම් යම් පරිපාලන නිලධාරීන් වලට විශේෂ නීතියට ඇඟිල්ල දික් කරනවා බොහෝ අය. නමුත් අර එක්තරා ජනනායකයෙක් කිව්වා මේ වගේ ඇඟිල්ල දික් කරනකොට ඇඟිලි තුනක් Tamanගේ පැත්තට තියෙන්නේ මේ වගේ. ඇඟිල්ල දික් කරනකොට ඇඟිලි තුනක් තියෙන්නේ Tamanට. එතකොට මේ විදිහට අපචාරාදී වීමට හේතුව මේ සිතක දෝෂයක් කියන එක අවබෝධ කරගත්තොත් ආන්න එතෙන්ට පිළියම් යෙදීමට කටයුතු කරත් මේ ව්‍යසන වලින් සමාජයත් අපි සියලු දෙනාමත් මිදෙනවා. ඉතින් මේ මූලික දේ අවබෝධ නොකරගත්තොත් එහෙම බොහෝ වෙලාවට අන් අයට බැන බැන ඉන්න අන් අයගේ දෝෂය හොය ඉන්න ස්වභාවයක් ඇරෙන්න තමා විසින් කුමක් සමාජයට දායක කර යුතුයිද කියන කාරණය සැලකිලිමත් වෙන්නේ නැහැ ගොඩක් අය. ඒ නිසා සිතක දෝෂය හොයාගෙන සිතේ දෝෂයට අනුව ඒ ළමයින්ට උපකාර කරොත් ඒ ළමයින්ගේ සිත්වල දෝෂය මගහැරෙන විදිහට අකුසල් මගහැරෙන විදිහට යම් පුහුණුවක් ලබා දුන්නොත් ඒ අයත් රැකෙනවා අපේ සිතුත් රැකෙනවා. එතකොට අපේ සිත්වලටත් කුසල සිත පුරුදු කර ගැනීම දරුවන්ගේ සිත්වලටත් කුසල් සිත් පුරුදු කර ගැනීමේ පරිසරයේ සැකසීම කුසලයේ කියාදීම ඒ කටයුතු කළ යුතු වෙනවා මේ වගේ ව්‍යසනයකින් මගහැරෙන්න. එහෙම නැති වුණොත් නැවත නැවතත් මේ සමාජ ව්‍යසනය දරුණු විදිහට සිද්ධ වෙනවා මේ පරිසරය නිසා. බාහිර ලෝකයේ පරිසරය වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි හිතුවා මේ එක්තරා දේශනාවක් කෙටියෙන් කතා කරන්න. මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ චර්යා සූත්‍රය කියලා නම් කරන්නේ. ඒ චර්යා සූත්‍රයට කලින් තියෙනවා මේ දේශනාවක් කන්හ සුක්ක කියලා කළු සුදු කියලා දේශනා දෙකක්. කළු ධර්ම කියන්නේ පවට ලැජ්ජාව නැතිකම, බිය නැතිකම. සුදු ධර්ම කියන්නේ පවට ලැජ්ජාව ඇති බව, පවට බය ඇති බව. ඉතින් ලස්සන කාරණයක් කියනවා. ද්වේමේ භික්කවේ සුක්ඛා ධම්මා ලෝකං පාලෙන්ති කතමන් ද්වේ කතමේ ද්වේ හිරිච උත්තප්පංච. මහණෙනි මේ සුදු ධර්මයන් දෙකක් තියෙනවා, ධර්ම දෙකක්. හිරි සහ උත්තප්ප කියලා. එතකොට එතෙන්දි කියනවා
ඉමේකෝ භික්කවේ ද්වේ සුක්ඛා ධම්මා ලෝකං නපාලෙය්‍යෝ නයිද පඤ්ඤායේත මාතාතිවා මාතුච්ඡාතිවා මාතුලානීතිවා ආචාර්ය බරියාතිවා ගරුණං ධාරාතිවා සම්බේදං ලෝකෝ අගස්මින් යතා අචේලකා කුක්කුට සූකරා සෝන සිංගාලා. භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ සුදු ධර්මියෝ දෙදෙනෙක් ලොව පහළ වුණේ නැත්තම් මේ ලෝකේහි වැදූමව සුළුමව නැන්දනිය ආචාර්යවරයාගේ බිරිඳ කියලා වෙනසක් නොපෙන්වයි කියලා. ඔය සුදු ධර්ම දෙක නැත්තම් පවට ලැජ්ජාව බය කියන ධර්ම දෙක නැත්තම් ඔය අම්මා ඊළඟට සුළුමව නැන්දනිය සහෝදරිය තමන්ගේ යාළුවාගේ බිරිඳ ආචාර්යවරයාගේ බිරිඳ ඔහොම කියලා පිරිමි පාර්ශවයට වෙනසක් නැහැ. ස්ත්‍රී පාර්ශවයටත් තමන්ගේ සහෝදරයා තාත්තා ඊළඟට ආචාර්යවරයා ඒ විදිහට ඒ පුරුෂ පාර්ශවයේ සම්බන්ධයෙන්ුත් වෙනසක් නැහැ. ලෝකයේ මේ ධර්ම දෙක නැත්තම් මිනිස්සු එළුවන් වගේ කුකුලන් වගේ බලු සිවලුන් වගේ හැසිරීමට යනවා. මේ යම් මේ හේකින් මේ සුදු ධර්ම දෙකක් ලෝකේ තියෙන හින්දා තමයි අම්මා තාත්තා නැන්දනිය මාමා ආචාර්යවරයාගේ බිරිඳ ඊළඟට යම් ගරුකටයුතු කෙනෙක් ඉන්නවා නම් ඒ අය වශයෙන් වෙනස තියන්නේ. එතකොට මේ වෙනස නැති හින්දානේ ගාරවතාව ගෞරවය කියන එක නැති වෙලා තියෙන්නේ. එහෙම නැති වෙච්ච ගමන් අර උපන් රාගය, ద్వේෂය, මෝහය ආදී අකුසල් වර්ධනය වෙලා එකිනෙකාට අකුසලයෙන් පීඩාව ඇති කරනවා. අකුසලයෙන් හානි කරනවා. අකුසලයෙන් ඒ අය පෙළලා ඒ අයගේ මනුස්ස ජීවිතයේ අගනා වූ වටිනා වූ අගය විනාශ කරලා දානවා. මෙහෙම දෙයක් නෙවෙයිද ඔය වෙලා තියෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ මේ සුදු ධර්ම දෙක පවට ලැජ්ජාව පවට බය කියන දෙක ලේසි පහසු ධර්ම දෙකක් නෙවෙයි. එතකොට මේ සුදු ධර්ම දෙක නොමැති වුණොත් එහෙම හිරියොත්ප්ප ධර්ම දෙක නොමැති වුණොත් එහෙම සමාජයේ පැවැත්මක් කතා වෙන්න බෑ. මේහි හෝ පිටරට හෝ සමාජ පැවැත්මක් ගැන කතා වෙන්න බෑ. ඒ ධර්ම දෙකෙන් තමයි එකිනෙකා සම්බන්ධයෙන් වගකීම ගෞරවයෙන් ඇසුරු කිරීම ආදී විශාල ධර්ම රාශියක් එකිනෙකට සම්බන්ධ වෙන්නේ. ඒ සම්බන්ධ වීම ඉක්මවලා බිඳිලා ගියොත් එහෙම සමාජයට පැවැත්මක් නැති වෙනවා, දියුණුවක් නැති වෙනවා, බොහෝ පරිහානියටපත් වෙනවා. දැන් බලන්න මේ ප්‍රවෘත්තියේ මේ දරුවා මේ ගැහැණු දරුවා යම් විදිහකින් අනාගතේ පෞල් ජීවිතයක් ගත කිරීම සම්බන්ධයෙන් බොහෝම දුර්වලයි. මොකද මෙහෙම ස්වභාවයක් ආරංචි වෙච්ච හැටිය පාපී වූ අනික් බොහෝ අය මේ දරුවව අර පරණ හානි වෙච්ච චර්යාවටම යොදා ගන්න උත්සාහ කරනවා. ඒ දරුවා පරිවාසයේ හිටියත් අනාගතේ යම් විවාහයක්
ගත කරන්නට සමාජයට යොමු වුණත් බොහෝ වෙලාවට අනුතුරු වැඩි. එතකොට මේ තමන්ගේ දරුවෙකුට මේ වගේ දෙයක් වෙනවා නම් එහෙම සංසන්දනය කරලා බලන්න බෑ ලැජ්ජා බය නැති සමාජයකට. ඒ නිසා හොඳට මේ පවට ලැජ්ජාව පවට බය කියන කාරණා අපි ඉගෙනගෙන ඒ කාරණා අනුව හික්මෙන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම මහා විනාශයක් වෙනවා. එතකොට මේ අහිරික භාවය, පවට ලැජ්ජා නැති බව, අනුත්ප්ප භාවය, පවට බිය නැති බව දුරස් කර ගැනීම තඳහා අපි මොනවද කරන්න ඕනේ? ඕන්න ඔතෙන්ට එනකන් අපි මොනවද කරන්න ඕනේ කියන තැනට එනකන් බාහිර සමාජයේ මොනවද කරන්න ඕනේ කියන දේ විමසන්න සාධාරණ අයිතියක් නැහැ. ඒ නිසා ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ මොනවද මම කරන්න ඕනේ කියන කාරණේ මේ සම්බන්ධයෙන්. ඔබ දන්නවා මේ සුදු ධර්ම දෙක පවත්වා ගන්න ගෞරවය පුරුදු කළ යුතු වෙනවා එකිනෙකා සම්බන්ධයෙන්. මේ ගෞරවය ඇතිවීමට විශේෂයෙන් හේතු වෙනවා එකිනෙකා ඇසුරු කිරීමේදී මෛත්‍රී සහගත භාවයෙන් කටයුතු කිරීම. එකිනෙකා ඇසුරු කිරීමේදී නීතියට ගරු කිරීම. අපි හිතමු කුසල සම්පත් ඇති කරගන්න බැරි පරිසරයක කෙනෙක් ඉන්නවා කියලා. එහෙනම් එයා නීතියට ගරු කරන්න පුරුදු වෙන්න ඕනේ. අද වෙනකොට සමාජයේ නීතිය සමාජගත වෙලත් නැහැ. ධර්මයේ බොහෝ විට සමාජගත වෙලත් නැහැ. ප්‍රායෝගිකව සමාජගත වෙලා නැහැ බහුතරයක් අතරේ. ඔක තමයි ඇත්ත කතාව. නීතිය සමාජගත නොවෙන්න එක හේතුවක් තමයි මිනිස්සු නීතිය පිළිබඳ ඉගෙන ගැනීමක් නැහැ. බොහෝ වෙලාවට කටපාඩම් විභාග අධ්‍යාපනයේ තුල නීතිය උගන්වන්නේ නැහැ. නෛතික පරිසරයේ මිනිස්සු දන්නේ නැහැ. ඒකට වග කියන්න ඕනේ අධ්‍යාපන අංශය. අනිත් කාරණය ධර්මයේ සමාජගත වෙලා නැත්තේ. බණ දේශනා කලාවක් ඇති වෙලා තියෙනවා. ව්‍යාපාර වලට බණ කියන, සල්ලි වලට බණ කියන, ආයතන හදාගෙන ආයතන ඔස්සේ යම් ව්‍යාපාර කරන ආයතන තියෙනවා. එතකොට ඒ ආයතන වලට රැස් වෙච්ච අයට ලොකු ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ධර්මය නිවැරදිව අසන අයට පවා ඒ පිරිස සම්බන්ධයෙන් කුසල සම්පත් උපදවා ගන්න හැකි වුණත් බාහිර ලෝක විවහාර ලෝකයක කටයුතු කරද්දී මේ පවට ලැජ්ජාව බය ආදී කාරණා පිහිටවගෙන සීලය නොබිඳගෙන කටයුතු කරන්න සමහර වෙලාවට නොහැකි වෙනවා. ඒ නිසා හොඳින් අදිෂ්ඨාන කරගන්න ඕනේ කුමක්ද කළ යුත්තේ තමන් පවට ලැජ්ජාව බය පවත්වා ගැනීම සඳහා. පළවෙනි දේ තමයි ගෞරවය ඇති කරගන්න එක. නීති ගරුක බව, කුසලයට ගරු බව ඇති කරගත්තොත් එයාට පවට ලැජ්ජාව බය තියාගන්න හොඳ පහසු පරිසරයක් හම්බ වෙනවා. අනිත් කාරණේ දණ්ඩනය ආදී දෙයට බයක් උපදවා ගන්න එක හැල්ලුවට ලක් වෙලා තියෙනවානේ. මොකද අපේ රටේ දේශපාලඥයන් ආදී නීති කඩනවා. එතකොට නීති නිර්මාණය කරන්නේ පාර්ලිමේන්තුවෙන්. ඒ අය බොහොම අවනීතියෙන් කටයුතු කරන පිරිසක්. ආදර්ශය ආදී නැහැ සමාජයට. භික්ෂුවගෙන් ආදර්ශය ආදී අඩුයි. භික්ෂුව වාද විවාද කරගන්නවා, නොඑක ආයතන වශයෙන් එක එක මතවාද වලින් බෙදිලා ඉන්නවා. දේශපාලන නීති නිර්මාණය කරන අයගෙත් ආදර්ශය නැහැ. කුසල සම්පatti පෙන්වලා දෙන අයගෙත් ආදර්ශය අඩුයි. නීතියට දණ්ඩනය දෙන අයගෙත් ස්වාධීනත්වය අඩුයි. ව්‍යවහාරික සමාජයේ නීතිය පවත්වන පොලිසිය ආදී තැන්වලත් හික්මීම අඩුයි. ඒ හික්මීම අඩුකම නිසාම ඒ සියලු ආදර්ශයන් අඩුකම නිසාම
බලවත් අර්බුදයකට මුහුණ පාලා සිටිනවා අද සමාජයේ. ඉතින් ඒ නිසා හොඳට අදිෂ්ඨාන කරගන්න ඕනේ. තමන් පවට ලැජ්ජාව බය ඇති කරගන්නේ කොහොමද කියලා හිතන එක. ඔතෙන්ට එනකන් මේ අපරාධ නවත්තන්න බෑ. බහුතරයක් ඔතෙන්ට එන එක අමාරුයි කියලා සලකන්නේ. නමුත් එතෙන්ට එනකන් බහුතරයකට මේ හික්මීම ඇති කරගන්න බෑ. ඒ නිසා නැවත නැවත ඕවා සිද්ධ වෙනවා. එතකොට 15 හැවිරිදි ඒ දැරිය දූෂණය කරපු 40 දෙනෙක් විතර ඉන්නවා. ඒ අය දණ්ඩණයෙන් හිරබාරයට පත් කරා. අර 13 හැවිරිදි දැරියක් නාවල පිටියේ ඇයත් දූෂණය කරපු සියලු දෙනා දණ්ඩණයෙන් සිරබාරයට පත් කරා. එතකොට සිර කිරීමක් කියලා කියන්නේ අන් සමාජයෙන් අයින් කළා කොටු කරලා තියෙනවා. ඒ සිරගෙවල් තුල ශික්ෂණයක් දෙනවද? ශික්ෂණයක් දෙන්නේ නැහැ. ඒ අය යම් වැඩ අරගෙන ඔහෙ හිර කරලා තියලා එළියට දානවා. සමහර අයට අවුරුදු 20ක් විතර හිර කරලා තියෙනවා. ඒවත් දේශපාලඥයෝ නිදහස් කිරීම මත නිදහස් වෙන්න පුළුවන්. එතකොට අර දණ්ඩනයත් හැලුවට ලක් වෙලා. දණ්ඩනය පැරණි ක්‍රමයක්. නීතිය පවත්වන්න ශික්ෂණය කියලා දෙන ආයතන ලංකාවේ කෝ? ඉස්කෝල කියන්නේ කටපාඩම් අධ්‍යාපනයෙන් ගෙනියන එකක්. විශ්වවිද්‍යාල කියන්නේ වෘත්තීය පුහුණුවක් සහිතව කටපාඩම් අධ්‍යාපනයෙන් ගෙනියන එකක්. ශික්ෂණය උගන්වන තැන් ලංකාවේ නැහැ. තිබ්බත් මාත්‍රයක් සමස්ත සමාජයේටම ශික්ෂණය ගෙනියන කොහෙවත් ආයතන ලංකාවේ නැහැ. එහෙනම් නීතියේ අර පැරණි කෑල්ලක් තමයි උසාවිය ඔස්සේ දණ්ඩනය, පැරණි කෑල්ලක් තමයි පොලිසිය ඔස්සේ දණ්ඩනයට හසු කර ගැනීම, දණ්ඩනය පැනවීම උසාවිය ඔස්සේ කරන එකක්. නීති නිර්මාණය කිරීම පාර්ලිමේන්තුව ඔස්සේ කරන එකක්. මේ ඔක්කොම අසාර්ථකයි. ශික්ෂණය නිර්මාණය කරන පාර්ලිමේන්තුවක්, ශික්ෂණය පනවන අධිකරණ සමත ක්‍රියාමාර්ගය, අධිකරණ සමත ආයතනය, ශික්ෂණය සමාජගත කරන පොලිසියක් ඇති වුණොත් කවදා හරි උසස් සමාජයක් බිහි වෙනවා. මම හිතනවා විදේශ රටවල දණ්ඩනය ඉක්මවා ගිය ශික්ෂණයක් දෙන අධ්‍යාපන ක්‍රමයක් ආදී ඒ ආයතන පිහිටවල තියෙනවා. එහෙම තියෙන නිසා තමයි දණ්ඩනය කෙරෙහි බය ඇති වෙලා ගොඩක් වැරදි අඩු සමාජයක් සමහර දියුණු සමාජවල තියෙන්නේ. අපේ රට දියුණු නැහැ. අපේ සමාජය දියුණු නැහැ. අපේ සමාජයේ මේ ධාර්මික නම් ධර්මයට අනුව හැසිරෙනවා නම් දෙවෙනි පාලකයෝ බිහි වෙන්නේ නැහැ. සිත රකින්න මේ ධර්මය අනුගමනය කරනවා නම්, සිත රකින්න මේ ධර්මය මනාකොට ක්‍රියාත්මක වෙනවා නම් වැරදි ධර්ම ප්‍රචාරය කරන මේ කාලේ වගේ චරිත බිහි වෙන්නේ නැහැ. ඒ වගේම මේ බෞද්ධ සමාජයේ දියුණු නම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය පරියත්ති ප්‍රතිපත්ති වශයෙන් මනාකොට පවතින ස්ථානයක් වෙනවා. ඒ හැර බාහිර දේවල් අගේ කොට සලකන භික්ෂු සමාජයක් බිහි වෙන්නේ නැහැ. ඒ වගේම මේ රට දියුණු රටක් නම් ආර්ථික වශයෙන්, සංස්කෘතික වශයෙන් කුසල සම්පත් සහිතව ආර්ථික සමාජීය රටාව බිහි වෙනවා. මේ වෙනකොට කුසල සම්පත් සහිතව නෙවෙයි ආර්ථික සමාජ රටාව යන්නේ. කොච්චර විස සහිත ආහාර, මං හිතන්නේ ලෝකේ වැඩිම විස ගන්න ආහාර තියෙන රටක් ලංකාව. ඒ කියන්නේ විස සහිත ආහාර වලට විස දාලා දෙන්නේ මේ මිනිස්සුමයි. කුසල් නැති නිසා. සිත රකින්න ධර්මයක් තියෙන කෙනාට තමාටත් අනුන්ටත් නිසර කුසලයේ දායක කරන්න යා බලනවා. තමාගේ ජීවිතය වෙනුවනොත් අනුන්ගේ ජීවිත වෙනුවනේ. කුසල සම්පත් දායක කරන්නට උත්සාහ කරනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මයට අනුව
පවට ලැජ්ජාව බය කියන එක කොයි ආකාරයෙන්ද තමා ඇති කරගත යුත්තේ සමාජයට දායක කරගත යුත්තේ කියන මනා අවබෝධය අරගෙන කොහොමද ඒ වෙනුවෙන් තමන් සමාජයට වගකීමෙන් යුතුව කටයුතු කරන්නේ කොහොමද ඒ වෙනුවෙන් තමන්ටත් සමාජයටත් වගකීමෙන් යුතුව කටයුතු කරන්නේ කතා කරන්නේ කියන අදහස හොඳට ඇති කරගන්න ඕනේ. පුළුවන් තරම් සමාජයට මේ කුසල ධර්ම දායක කරන කුසල චිත්තචෛතසික ඇති කරන මේ ධර්මය දෙන්න බලන්න. ඔබ ඒ වගකීම ඊට කළ යුතුයි. අපි ඒ වගකීම ඊට කර යුතුයි. එහෙම වුණොත් මේ ඔය වගේ ළමා දූෂණ වගේ දේවල් වළක්ව ගන්න පුළුවන්. අර විදිහට දණ්ඩණයට ලක් වෙච්ච අය ශික්ෂණයකින් යුතුව සමාජයට නැවත දායක කරොත් හිර කරලා ශික්ෂණයක් දීලා සමාජයට දායක කරොත් තමයි මේ විදිහට ළමා දූෂණ වළක්ව ගන්න පුළුවන්. නැත්තම් මේ අය එළියට ඇවිල්ලා ඒ කටයුතුම කරනවා. ඒක ආදර්ශයට අරගෙන මානසිකව බිඳවැටිච්ච මිනිස්සු ඔය ක්‍රියාව නැවත නැවත කරනවා. ඔය ආරංචි වෙච්ච ඒවානේ. එතකොට යම් අධ්‍යාපන ආයතන නිවසේම බිඳ වැටිච්ච පෞල් පරිසරයේ තියෙන පෞල් ඊළඟට සාමූහිකව එක් වෙලා ළමයි කටයුතු කරන තැන් ළමා නිවාස මේ වගේ වාර්තා නොවන දූෂණ කොච්චර සිද්ධ වෙනවද? පිරිමි ළමයි, ගැහැණු ළමයි වශයෙන් මේ ළමයින්ට සිද්ධ වෙන අපචාර මගහැරවා ගන්න නම් සිත හදන්න ඕනේ. හිත හදන්න ඕනේ. යම් වරදක් සිදු වෙනා නම් වරදට දණ්ඩනය උසාවියෙන් දෙන ගමන් ශික්ෂණය හදන වැඩපිළිවෙලක් වහම ගේන්න ඕනේ වරද කරන අය සම්බන්ධයෙන්. මේ ළමයින්ට වරදක් වුණා නම් ඒ වරදෙහි ස්වභාවය අවබෝධ කරලා නැවත ඒ ළමයි සමාජගත කරන්න ඕනේ ශික්ෂණය සහිතව. පොදුවේ ශික්ෂණයට මූලික වෙන මේ පවට ලැජ්ජාව බය කියන ලෝකපාලක ධර්ම දෙක කාරණා දෙක බහුල වශයෙන් සමාජයට අඳුන්ලා දෙන්න නම් මේ ධර්මය සිත රකින්න ධර්මය අනං ඔය විකාර විවරණ වලින් තොරව දායක කරන්න ඕනේ. එහෙම වුණොත් හොඳ සමාජයක් ඉහළ සමාජයක් බිහි කරන්න පුළුවන්. නැත්තම් ආර්ථික දියුණුවකුත් නැතුව සමාජ දියුණුවකුත් නැතුව ධර්මයේ දියුණුවකුත් නැතුව සියලු දෙයින් පරාජිත සමාජයක් තුල නැවතත් ගෝත්‍රික වහල් නින්දිත වනචාරී ස්වභාවයෙන් යුතු මිනිසුන් ටිකක් සහිතවයි අපිට ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ මේ මූලික ධර්ම සමාජයේ පවතින විදිහට දායක කරන්න භික්ෂුන් වහන්සේලාත් ගිහි පිරිසත් දායක වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා.